එහි ප්‍රතිසෝත පටිසෝත එහි ප්‍රතිවිරුද්ධ ධර්මයටත් යොමු වෙනවා. ඒ කිව්වේ දැන් මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙනවා වගේම සම්‍යක් දෘෂ්ටිය තුල බැහැ ගන්නවා, සම්‍යක් දෘෂ්ටිය වැඩෙනවා, සම්‍යක් දෘෂ්ටි අන් අයට සමාදන් කරනවා. එතකොට තමයි ඔය ධර්මාවබෝධය ලද අපේ ශ්‍රාවක පින්වතුන් අනිත් අයට ඔය බණ කියන්නේ තමන්ගේ යාළු මිත්‍රයන්ට අම්මා තාත්තට හරි කාට හරි අඬක ගහ ධර්මයේ දේශනා කරනවා. පුදුම කුතුහලයක් ඇති වෙනවා. පුදුමාකාර ඉවසීමක් නැතුව යනවා. මොකද තමන්ට යථාබෝධය පහළ වෙනවත් එක්කම ඒ අවබෝධය තව කෙනෙක්ට දෙන්න ඕන කියලා අර සෝඩා බෝතලයක ඇඩුවා වගේ යම්කිසි හදිස්සියක් ඇති වෙනවා. ඒ අනුසාරයෙන් සියලුම දෙනාට ගගා බණ කියන්න ගිහලා බැනුනොත් තහන අන්තිමට. ඒ සම්මා දිට්ඨිය සමාදන් කරවන්න ගිහිල්ලා. ඊළඟට මොකද වෙන්නේ? සම්මා සංකප්ප කියන අවස්ථාවේදී කාමයෙන් වෙන් වෙනවා වගේම නෙක්ඛම්මයේ පිහිටනවා වගේම අන් අයටත් නෙක්ඛම්මයේ ගුණ කියන. ව්‍යාපාදයෙන් වෙන් වෙනවා වගේම අව්‍යාපාදයේ පිහිටනවා වගේම අන් අයටත් අව්‍යාපාදයේ මෛත්‍රී ගුණ කියන. විහිංසාවෙන් වෙන් වෙනවා වගේම අවිහිංසාවේ පිහිටනවා වගේම අන් අයටත් විහිංසාවෙන් වෙන් වෙනවා වගේම අවිහිංසාවේ පිහිටනවා වගේම අන් අයටත් අවිහිංසාවේ ගුණ කියන. අනිත් අයවත් ඔය සම්මා දිට්ඨියේ ඒ වගේම නෙක්ඛම්මේ අවිහිංසාවේ පිහිටවන අව්‍යාපාදයේ පිහිටවන සමාදන් කරනවා. මෙන්න මේ ස්වභාවය ආර්ය ශ්‍රාවකයෙක් තුල දකින්න ලැබෙනවා. දැන් ඔන්න මාර්ගාංග දෙකයි. ඊළඟට තුන්වෙනි මාර්ගාංගය සම්මා වාචා. සම්මා වාචා කියන අවස්ථාවට අහ මොකද වෙන්නේ? බොරු කීමෙන් වෙන් වෙනවා. ඊළඟට කේලම් කීමෙන් පිසුනා වාචා කීමෙන් වෙන් වෙනවා. පරුසා වාචා කීමෙන් වෙන් වෙනවා. සම්ප්‍රප්පලාපෙන් වෙන් වෙනවා. එපමණද? නෑ. බොරු කීමෙන් වෙන් වෙනවා. සත්‍ය වචන කතා කරනවා. කේලම් කීමෙන් වෙන් වෙනවා. ඒ වගේම අන් අයව සමගි කරන වචන කතා කරනවා. දැන් පරුස වචනෙන් වෙන් වෙනවා. අන් අයට ප්‍රිය වචන කතා කරනවා. නිසරු සම්ප්‍රප්පලාපයෙන් වෙන් වෙනවා. සරු අර්ථදායක වැඩදායක වචන කතා කරනවා. අන්න එහෙමත් පැත්තක් තියෙනවා මාර්ගාංගයේ වැඩෙනකොට. නැත්තම් මුසාවාදයෙන් වෙන් වෙනවා විතරක් කිව්වට මදි. මුසාවාදයෙන් වෙන් වෙනවා වගේම සත්‍ය වචනය භාවිත කරන්න පටන් ගන්නවා. කේලම් කීමෙන් වෙන් වෙනවා වගේම අනු සමගි කරන වචන කතා කරන්න පටන් ගන්නවා. පරුස වචනෙන් වෙන් වෙනවා වගේම අන් අයට ප්‍රිය වචන හිතසුව පිණිස පවතින වචන කතා කරන්න පටන් ගන්නවා. නිසරු සම්ප්‍රප්පලාප වචනෙන් වෙන් වෙනවා වගේම සරු අර්ථදායක වැඩදායක වචන කතා කරන්න පටන් ගන්නකොට සම්මා වාචා මාර්ගාංගයේ වැඩෙනවා. වාචේ දුස්චරිතයෙන් පිහිටනවා. වාචේ දුස්චරිතයෙන් නික්මෙනවා. වාචී සුචරිතයෙන් පිහිටනවා. වාචාය සංවරෝ සාධු. දැන් ඔන්න මානසා සංවරෝ සාධු, වාචාය සංවරෝ සාධු. සාධු සාධු සාධුකාර දෙකක් දැන් ඇවිල්ලා තියෙනවා. දැන් මනස සංවර වෙනවා. දැන් ඊළඟට වචනය සංවර වෙනවා. දැන් බලන්න අරියකාන්ත සීලේ බලහත්කාරයෙන් වඩන්න පුළුවන් කද්ද කියලා. ප්‍රඥාවෙන් වැඩෙන එකනේ. දවක පුළුවන් ද ආයාස දරලා දත කාගෙන රකින්න. එහෙම බෑ. ප්‍රඥාව වැඩෙන්නේ නැත්නම් ওই සීලෙ වැඩෙන්නේ නැහැ උතනින් එහාට. දැන් අපිටම පේනවනේ. සම්මා දිට්ඨියෙන් ප්‍රත්‍ය වේලා සම්මා සංකප්ප හටගත්තා. සම්මා සංකප්පයන්ගෙන් ප්‍රත්‍ය වේලා සම්මා වාචා හටගත්තා. ඊළඟට මොකද වෙන්නේ? සම්මා වාචා වැඩෙනකොට નિરાයාසයෙන්ම සම්මා කම්මන්තත් වැඩෙන්න ගන්නවා. කයෙන් කරන වැරදි අකුසලයන් තුنين නිදහස් වෙනවා. ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා. ඊළඟ අදත්තාදානෙන් වෙන් වෙනවා. කාමීත්‍යාචාරයෙන් වෙන් වෙනවා. එපමණක් නෙවෙයි. අනිත් පැත්තත් වැඩෙනවා. මොකද්ද? ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා වගේම ප්‍රාණය ඇති සතුන් කෙරෙහි කරුණාවෙන් පිහිට වෙන්න පටන් ගන්නවා. ප්‍රාණය සුරකින්න පටන් ගන්නවා. කලින් ප්‍රාණය නැසනිකනික දැන් ප්‍රාණය රකින්න. ඊළඟට අදත්තාදානෙන් වෙන් වෙනවා වගේම අනුන් සතු දේ සොරකම් සොරසිතින් ගැනීමෙන් වළකිනවා වගේම තමන් සතු දේ අනුන්ට ප්‍රදානය කරනවා. දන් දෙනවා. බහුල වෙනවා. ත්‍යාගය දානේ වර්ධනය වෙනවා. ඊළඟට කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙනවා වගේම කාම විසමාචාරයෙන් වෙන් වෙනවා වගේම කාම සමාචාරයෙන්ුත් වෙන් වෙන්න ගත්තට පස්සේ මොකද වෙන්නේ? අන් අයවත් කාම විසමාචාරයෙන් වෙන් කරනවා. අන් අයටත් කාම විසමාචාරයේ ආදීනව පෙන්ලා දීලා ඒ අයවත් එකකින් නිදහස් කරලා අන් අයවත්
කාම නෙක්ඛම්මයේ පිහිටවන්න උත්සාහ ගන්න. කාම සමාචාරය පමණක් නෙවෙයි නෙක්ඛම්මයට. අඩුම තරමේ කාම විසමාචාරින් මිනිහ කාම සමාචාරයට රැගෙන එනවා. කාම සමාචාරින් මිනිස්සෙක් නෙක්ඛම්මයට රැගෙන එනවා. කාමෙන් තමනුත් වෙන් වෙනවා, අනුන්වත් වෙන් කරන්න වෑයම් කරනවා. මේ මට්ටමට සීලය වැඩෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? කයින් සිදුවන වැරදි අකුසල් තුනෙන් නිදහස් වෙනවා. සම්මා කම්මන්තෝ. කාය දුස්චරිතයෙන් වෙන් වෙනවා. කාය සුචරිතේ පිහිටනවා. කායන සංවර සාධු 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 සාධු. මනසා සංවරෝ සාධු සාධු ආචාය සංවර. කායන සංවරෝ සාධු සාධු ආචාය සංවරෝ. මනසා සංවරෝ සාධු සාධු සබ්බත් සංවරෝ. සබ්බත් සංවතෝ භික්ඛු සබ්බ දුක්ඛා පමුංචතු. ඔය විදිහට මනස වචනය කය සංවර වෙනකොට සියලු තැන්හි සංවර වෙච්ච සංවෘත භික්ෂුවක් එහෙම නැත්නම් ගිහි පැවිදි දෙකොල්ලම. භික්ෂුව කියන්නේ උතන මේ සිවුරු ඇඳගෙන ඉන්න අර්ථයෙන්ම නෙවෙයි. භික්ෂුව කියන්නේ සසර භවය අවසන් කරනවා. ඒ අර්ථයෙන්. එහෙනම් කායන සංවරෝ සාධු සාධු ආචාය සංවරෝ මනසා සංවරෝ සාධු සාධු සබ්බත් සංවරෝ සාධු සබ්බත් සංවරෝ සබ්බත් සංවතෝ භික්ඛු සබ්බ දුක්ඛා පමුංචතු. ඔය විදියට මනස වචනේ කය සංවර වෙනකොට සියලු දුකෙන් නිදහස් වෙනවා. ඒ නිදහස් වෙන්නේ කොහොමද කියලා ඊතුරු මාර්ගාංග හතරත් එක්ක බලන්න ඕන. එහෙනම් දැන් ඔන්න ආර්යකාන්ත සීලේ පිහිටියා. අයි ආර්යකාන්ත සීලේ කිව්වේ? අන්නර කිව්ව අකණ්ඩෙහි අචිත්තෙහි අකම්මාසෙහි අපරාමට්ඨෙහි අසබලෙහි සමාධි සංවත්තනිකේ සීලං. සමාධිය පිණිස හේතු වන සීලය ඔය තියෙන්නේ. ඔන්න ඔය සීලය වැඩි නැතුව යට තියෙන සමාධිය කොහෙද වැඩි? එහෙනම් කෙනෙක් තුල ඔන්න ඔය විදිහට ලෝකෝත්තර ප්‍රඥාවෙන් යුක්තව ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් යුක්තව සම්මා සංකප්පය වැඩෙන්න ඕන, සම්මා වාචා වැඩෙන්න ඕන, සම්මා කම්මන්ත වැඩෙන්න ඕන, දස කුසලින් වෙන් වෙච්ච සුතවත් හරි ශ්‍රාවකෙක් බවට පත් වෙන්න ඕන. ඔක්කොටම ඉස්සෙල් හරි ශ්‍රාවකෙක් වෙන්න ඕන. සංවර සීලෙන් සීලය රැකින, සංවර අර්ථයෙන් සීලය රැකින, කුසල සංවර සීලේ පිහිටිය. ඉස්සෙල්ලාම කුසල සංවර සීලේ පිහිටිය කෙනෙක් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෝ කියන්නේ සත්පුරුෂයෝ, අසත්පුරුෂයන්ට නෙමෙයි. යහපත් වූ මිනිස්සුයෝ. එතකොට මොකද වෙන්නේ? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත කියන මාර්ගාංග හතර වැඩිනකොට සම්මා කම්මන්ත දැන් එක මේකෙම ප්‍රත්‍ය වෙනව නෙවෙයි, මේ හතරම ප්‍රත්‍ය වෙනවා. මේ හතරම පරිවාර වෙනවා. මම ඒ ගැන එක මහා චත්තාරික සූත්‍රය ඇසුරෙන් දේශනා කරනවා. දැන් මේලා ඔක් කියන්නේ කිව්වොත් තව දීර්ඝ වෙනවා දේශනාව. ඒ නිසා මම මේ කෙටි කරමින් පුළුවන් තරම් කියන්නේ. මොකද ත්‍රිපරිවට්ටයම දේශනා කරලා ඉවර කරන්න ඕන නිසා. එතකොට එහෙනම් දැන් ඔබට පේනවා එතන මාර්ගාංග හතරක් වැඩිලා තියෙනවා. එතකොට මේ මාර්ගාංග හතරම ප්‍රත්‍ය වෙලා ඊළඟ මාර්ගාංගේ වැඩෙන්න පටන් ගන්නවා. ඒ තමයි මොකද්ද? දැන් බලන්න. දැන් ඔය මට්ටමට ආපු මිනිස්සෙක් ගැන මොකද ඔබට හිතෙන්නේ? දැන් බලන්න එයාගේ මනසත් සුචරිතයේ පිහිටලා, වචනය සුචරිතයේ පිහිටලා, කය සුචරිතයේ පිහිටලා. දැන් ඔහුගේ ජීවිතේ පිරිසිදුයි. පිරිසිදු ජීවිතයක්. රාගෙන්, දේශයෙන්, මොහෙන් වෙන් වෙච්ච ජීවිතයක්. සම්මා ජීවෝ. අන සම්මා ජීවෝ. එහෙනම් අන්න සම්මා ආජීව කියන මාර්ගංගේ වැඩෙන්න ගන්නවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ. දැන් සාකල්යම මොහුගේ ජීවිතේ පිරිසිදු බව අමුතුවෙන් ආයේ තර්කවාද නගලා පෙන්වන්න දෙයක් නැහැ. මොකද දස අකුසලෙන් වෙන් වෙලා තියෙන්නේ යථාබෝධයෙන්, සංවර සීලෙන්, කුසල සීලෙන් පිළිట్లా තියෙන්නේ. ඒ නිසා ඒක වෙනස් වෙන එකක් නෙමෙයි. එන්නේ සීලේ වැඩෙන එකක් මිසක් පිරිහෙන එකක් නෙමෙයි. එන්නේ වැඩිලා පූර්ණ වෙන සීලයක්. දවසින් දවස, මොහොතින් මොහොත. එතකොට මොකද වෙන්නේ? අන්නේ උතුම් වූ ප්‍රතිපදාව තුල ගමන් කරන කෙනාගේ ජීවිතය පාරිශුද්ධයි. දැන් මොකද වෙන්නේ? ඔහු යම් ආකාරයකින් ජීවත් වීමට වංචනික ඒ වගේම අධහැමි ජීවන ක්‍රියාමාර්ග පවත්වාගෙන ගියා නම් ඒ සේරම නවතින. ක්‍රමානුකූලව කවුරුවත් කියලා නෙමෙයි, තමන් විසින්ම නවත්තන. දැන් උදාහරණයක් ගත්තොත් පහුගිය දවසක මේ ආරාමයට බණ අහන්න ආපු එක්තරා පිරිසක්, මට මතක හැටියට මතුගම් ප්‍රදේශයේ එක්තරා මහත්මයෙක් හිටියා, කෑම කඩයක් කරන කෙනෙක්. එතුමා ඇහුවා, ආම්දුරනේ මට දැන් තේරෙනවා මේ මස් මාංශ භාවිතය, මස් මාංශ අපි විකුණනවා, ආහාර වලට විකුණනවා, මේව කොහොම කරගත්තත් අසාධාරණයෙන් ගත්ත මාංශනේ. අපි ඊට පස්සේ මේ ප්‍රාණඝාතයට අනුබල දීමක් නේද වෙන්නේ. මට තේරෙනවා ආම්දුරනේ මම ඒ නිසා තීරණයක් ගත්තා, ආයි මේ කඩේ මස් මාංශ නැහැ, එළවලු කෑම විතරයි තියෙන්නේ කියලා. දැන් ඒක උහුට කවුරුවත් ඔයිට ඉස්සෙල්ලා කිව්වා නම් පිළිගනීද? තමාගේම ප්‍රඥාවෙන් ආපු නිගමනයක් නිසා.
ඒ යථාබෝධයෙන් ලැබිච්ච ශික්ෂණයක් තුළනේ එතුමා ඒ ආකාරයෙන් සංවර වුණේ ශික්ෂණය වුණේ. දැන් ඔක කලින් කිව්වනම් කවදාවත් පිළිගන්නේ නැහැ. තර්කවාද කරලා ගහ ගන්නත් ඒ රණ්ඩුවේ. දැන් එතුමාම යථාබෝධයෙන් හික්මලා ඒ ප්‍රාණඝාතයට යම්කිසි අනුබලයක් දෙන්නව කුසලයක් වේ නම් ඒකෙන් නිදහස් වුණා. දැන් ඔහුගේ ජීවිතේ පිරිසිදුයි. දැන් ඔහුට තමන්ගේ ජීවිතය ගැන හිතුවාම මෙනෙහි කරාම සතුටක් උපදින්නේ. ජීවිතේ පවිත්‍රායි පිරිසිදුයි. අද හැමි දානයක් නෙවෙයි දැන් හොයන්නේ. සමහර විට කලින් තරම් ලාභ ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි දැන් ලැබෙන ලාභය සතුටත් එක්කයි ලැබෙන්නේ. කලින් ලැබුණු ලාභය නොසතුටත් එක්කයි දුකත් එක්කයි ලැබුණේ. දැන් ලාභය ලැබෙන්නේ සතුටයි ධර්මාභෝධයයි සැපතයි සියල්ල එක්ක නිවනත් එක්ක. ඒ නිසා දැන් ලැබෙන ලාභය ඉතාම සුළු එකක් වුණත් එය ධර්මයේ තුලදී අතිමහත් වූ ලාභයක්. අර ලාභය කොච්චර ලෝක එකක් වුණත් ඒක ධර්මයේ තුලදී ඉතාම අලාභයක්. මොකද ඒ ලාභයෙන් නිරේකට සතර අපායට රැගෙන යන්නේ ගොඩක් වෙලාවට. ඒ නිසා අන්න සම්මා ආජීවෝ සම්මා ආජීවය කියන පිරිසිදු මාර්ගාංගයට හොරමරකම් කරලා අනුන්ව රවට්ටලා ජීවත් වුණා නම් ඒ සියල්ලෙන් නිදහස් වෙනවා සම්මා ආජීවෝ. දැන් මොකද වෙන්නේ? මාර්ගාංග පහක් පූර්ණයි වැඩෙනවා. දැන් මේ පහෙන් ප්‍රත්‍ය වේල ඊළඟ එක උපදිනවා. මොකක්ද ඊළඟ එක? සම්මා ආජීවයත් එක්ක සම්මා වායාම වැඩෙන්න ගන්නවා. මොකද සම්මා වායාම කියලා කියන්නේ? සම්මා වායාම කියන්නේ දැන් බලන්න ඔය දස අකුසලින් වෙන් වෙලා පිරිසුදු ජීවිතයක් ගත කරන්නා වූ යරිය ශ්‍රාවකයා තුල හට ගන්නවා හැමතිස්සෙම කුසල චේතනා. වීරිය වැඩෙනවා. කොහොමද වීරිය වැඩෙන්නේ? මෙන්න මෙහෙමයි. එයා හැමතිස්සෙම දැන් මේ පිරිසුදු ජීවිතය තුල අකුසලෙන් වෙන් වෙලා ඉන්නමයි වාසය කරන්නමයි උත්සාහ ගන්නේ. ඒ නිසා ඔහු උපන්න අකුසල් දුටු තැනම පහ කරනවා. ඒ වගේම නූපන්න අකුසල් නූපදන ආකාරයෙන්ම කටයුතු කරනවා. අත්දැකීමෙන් ලබනවා. ඔහු බලනවා මේ ආකාරයෙන් රූපවාහිනිය ඉස්සරහා ඉඳගත්තොත් එහෙම නැත්නම් ගුවන්විදුලි ඉස්සරහා ඉඳගත්තොත් එහෙම නැත්නම් මේ ආකාරයෙන් මාධ්‍ය පරිහරණය කරන්න ගියොත් එහෙම නැත්නම් මේ වගේ නුසුදුසු මනුස්සයෙක් එක්ක කතාවට ගියොත් එහෙම නැත්නම් නිකරුණේ වැඩක් නැත්නම් පාර දිහා බලාගෙන හිටියොත් නිකන් නිසාචර ගමන් ගියොත් අනවශ්‍ය ගමන් බිමන් ගියොත් මේ ආකාරයෙන් අකුසල් උපදිනවා. ඒ නිසා මම මේ අකුසලයන් පරිවර්ජනා පහතබ්බා ඉස්සරහට සබ්බාසව සූත්‍රයෙන් දේශනා වෙනවා. සියලු කෙලෙස් වලින් වෙන් වෙන ආකාරය අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ දේශනාව. එහෙනම් අන්න පරිවර්ජනා පහතබ්බා ඒ දේවල් දැන් වර්ජනය කරනවා. ඒ දේවල් වලින් වෙන් වෙලා දැන් කාලය ගෙවන්න කටයුතු කරනවා හැමතිස්සෙම. දැන් කොහෙද ඉන්නේ? දැන් ඉන්නේ කුසලයේ වැඩෙන තැන්වල. දැන් බණහන තැන්වල පන්සල් වල එහෙම නැත්නම් පින්කම් පොළවල් වල එහෙම නැත්නම් සත්පුරුෂයෝ ඉන්න තැන්වල. දැන් අසත්පුරුෂයෝ ඉන්න තැන් මගහැරලා යනවා. ඒ නිසා නෝපන් අකුසල් නෝපදවමින් කටයුතු කරනවා. උපන් අකුසල් බැහැර කරනවා, පහ කරනවා, නෝපන් අකුසල් නෝපදවනවා. ඒ වගේම ඒ දෙකට කියනවා මොකද? උපන් අකුසල් බැහැර කිරීමට කියනවා පහාන පධානිය. පධාන සතර සම්‍යක් පධාන කියන එකට සතර සම්‍යක් ප්‍රදාන කියලා දානවා. ප්‍රධාන නෙමෙයි පධාන. පයන්න මහා ප්‍රාණ ධායන්න නයන්න පධාන වීරිය. එන සතර සම්‍යක් පධාන කියන්නේ හතර ආකාරයකින් වැඩෙන වීරිය. කෙනෙක් අකුසලයන් හට ගන්නකොට ඒක පහ කරන වීරියෙන් යුක්ත නම් ඒකට කියනවා පහාන පධාන. උපන්න අකුසලයේ දුටු තැනම පහ කරලා දානවා. පහාන පධාන. ඊළඟට අර වගේ නුවණින් කටයුතු කරමින් හැසිරීම පිළිබඳව විශේෂණ සැලකිලිමත් වෙමින් නෝපන්න අකුසල් නෝපදවන ආකාරයට කටයුතු කරනවා. ඒකට කියනවා සංවර පධාන. අන්න ඒකට සංවරය කියන්නේ. සංවරය කිව්වේ නෝපන්න අකුසල් නෝපදවන ආකාරයෙන් කටයුතු කිරීම. ඊළඟට මොකද වෙන්නේ? තුන්වෙනි එක දැන් තුන්වෙනි වීරිය අනුරක්කන පධාන. ගොඩක් අය තුල ඔන්න ඕක නම් දකින්නේ නැති ප්‍රශ්නයක් නම් තියෙනවා. අනිත් ඒවත් නැද්ද දන්නේ නැහැ. ඉතින් ඕක නම් කොහොමත් පේන්නේ නැතු යන වෙලාවකට මොකද දන්නවද? දැන් අනුරක්කන පධාන කියන්නේ යම්කිසි හටගත්ත කුසලයක් ඇත්නම් ඒක දිගට පවත්වාගෙන යාමේ හැකියාව. බොහෝ අයට ඒක නැහැ. අර මැරතන් තරගයක් පටන් ගන්නකොට පුදුම වීරියකින් පටන් ගන්න. ටික වෙලාවක් යනකොට එක දෙන්න එකෙක් ඇලි අනිත් එක වේලි අනිත් එක ගහක් යට එක තරගකරුවෙක් දෙන්නේ තමයි තරගය අවසන් කරන්නේ. يعني කුසලයේදී තොන්න ඔය ලක්ෂණ පේනවා. කුසලයේ ආරම්භයේදී කුසලයේ කිය ලෝකේ අනිත් දේවලුත් එහෙමයි.
නමුත් කුසලයේදී විශේෂයෙන්ම ඕක පේනවා. ආරම්භයේදී විශාල ජවයක් පේනවා. පහුවෙන්න කොහු වෙලා යනවා. අනුරක්කන ප්‍රධානිය වැඩින්නේ නැහැ. උපන් අකුසල් පහ කරනවා. නූපන් අකුසල් නූපදවන වගේම උපන් කුසල් වැඩි දියුණු කරගන්න දක්ෂ වෙන්න ඕන. දැන් උදාහරණයක් ගත්තොත් බණහානි කරන උපන් කුසලයක්. ඊළඟට බණහානික උපන් කුසලයක්. ඊළඟට ඔය මල් පහන් පූජා දැන් ධර්ම අවබෝධයෙන් යුක්ත ශ්‍රාවකෙක් අවබෝධයෙන් යුක්ත යාමිසේ ප්‍රතිපත්තිය පිණිස නිස්සය වශයෙන් පරිහරණය කරනවා නම් එතනත් මහා කුසලයක් වැඩෙනවා. ඒ වගේ ඕන තරම් දේවල් කරන්න පුළුවන් ශාසනික වශයෙන් ඕනෑ තරම් වැඩ කටයුතු කරන්න පුළුවන්. දැන් බලන්න ගොඩක් වෙලාවට දැන් බණ අහන්න ඉඳ ගන්නවා. ඉඳ ගන්නකොට මහා ජවයක් තිබුණා. ඉඳගත්තේ අද නම් අහලා සියලු කෙලෙස් නැසලා තමයි නැගිටින්නේ කියලා. ටිකක් වෙලා යනකොට මෙන්න બોලේ ගොරවන සද්ද එනවා. හොතටම නිදි දපලා. භික්ෂුව තනියෙන් බණ කියනවා මිනිස්සු නිදි. දැන් ඔහෙත් එහෙමද දන්නේ? ලෝකේ අන්නේ දේශවල. ඉතින් ඒක නිසා දැන් අන්න අනුරක්කන ප්‍රධානි වැඩිච්ච හැටි. උපන් කුසලයේ පවත්තන් ගිය හැටි. ටික වෙලාවකින් අකුසලයක් බවට පත් වුණේ. තීන මිද්‍යාව නීවරණයක් මත උනා. හොඳට සැතපීලා නිවන් දැක්කා. ධානගත වෙලා හිටිය සමහරු මට සද්දත් ඇහුණ ධානවල. දැන් අන්න එහෙනම් දකින්න ඕන අනුරක්කන ප්‍රධානී තියෙන අවුලක් ඕක. මොකද්ද? උපන් කුසලයේ පවත්වාගෙන යන්න වීරය නැහැ. දැන් අර සිරීපාදේ යන මිනිස්සෙට ටිකක් දුර ගිහිල්ලා අනේ මේ කන්ද කොහොම නැග ගන්නද කියලා හිතුනොත් එහෙනම් මොකද්ද වෙන්නේ? ඕක තමයි අපි පෙරෙන්නු කිව්ව බලන්නකො. කටවරද්ද ගන්න එපා කියලා. තුච්ච නින්දේ සිටේ ස්වභාවයක් තියෙනවා. අර වගේ වචනයක් ඇහුනොත් එහෙම එතනින් එහාට ඒක අල්ලගෙන ඊට පස්සේ අනේ යන්න බෑ කියලා නිකන් ඉන්නවා. ඒක කටවරද්ද ගන්න එපා කියලා. නැතුව සුමන සමන් දිව්‍ය රාජා වහන්සේ ඇවිල්ලා උඹේ කටවරදුනා උඹට මං ආයි සිරිපාද නගින්න දෙන්නේ නැහැ කියලා නවත්තනවා නෙමෙයි. තමන්ගේම සිතේ විතර්කයක් ඇති වුණා. ඒකයි කටවරද්ද ගන්න එපා කියලා. විතර්කයක් ඇති වුණා. අනේ කොහොම නගින්නද මේ කන්ද? එතනින්ම වීර්ය සිඳිලා යනවා. එහෙනම් මතක තියාගන්න මේ නිවන් මාර්ග වඩනවා කියන එක වීරෙන් කලියුත්තක් ඔබ. මොකද නුවණින් බලන්න මේ වීර සිඳිලා ගියොත් එහෙම මේ නිවන් මාර්ග වැඩුන් නැතොත් එහෙම මේ කෙලෙස් අවසන් වුන් නැතොත් එහෙම තව කොච්චර කාලයක් සංසාරේ අසාර භවික සත්වයක් වශයෙන් දුක් විඳින්න සිද්ධ වෙනවද? සුගතිය නමුත් මොකක්ද අවසාන ලැබෙන හරිය? සිහිනයක් දකින්නෝ මිනිස්සේ. ඔය සිහිනේ විනාඩියක් වශයෙන් දකින්න. මොකද ඇති හරිය? හරියන්නේ. ඔය සිහිනේ පැයක් දකින්න. මොකද ඇති හරිය? ඒත් හරියන්නේ. ඉතින් එහෙනම් ඔය සිහිනේ අවුරුද්දක් විතර දකින්න. දැන් මොකද ඇති වැඩි? ඒත් හරියන්නේ. එහෙනම් ඔය සිහිනේ වසර කෝටි ගණන් තිස්සේ දැක්කා සිහිනයම්මයි සිහිනය ගත හැකි හරියක් නැත. අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ මොකද අපට පෙන්වා දෙන්නේ? මහාන මේ සියලු මේ දැනීම තුළ සකස් වන්නා මේ සැප වේදනාව මේක සිහිනයක් බොරුවක් ආස්වාදයේ. දැන් සුගතියකට ගියොත් සැප වේදනාව විඳින්මින් ඉන්න පුළුවන්. කාමයේ කෙරෙහි ඇල්ම පහ කරගෙන හරි ඒ පවතිනා පංචකාම ගුණයන් අත්දැකීමින් හරි ඉන්න පුළුවන් කියමුකෝ. ඒත් මොකද්ද ඇති වෙන්නේ? අවසානයේ මොකද්ද ලැබෙන්නේ? මරණය විතරයි. ඉතින් මරණයනකන් ඉඳලා තියෙන්නේ. කෝච්චියනකන් අර කෝච්චි ස්ටේෂන් එකේ හිටියා වගේ. මොකද්ද ඇති වෙන්නේ අර බංකුවේ වාඩිලා හිට ඉන්න එකේ. ඉස්සරහා දාලා තියෙනවා ටීවී එකක් ඕක දිහා බලාගෙන ඉන්නවා කෝච්චියවම නැගලා යනවා. ඔය වගේ එකන්නේ සුගතිය කියන්නේ. බ්‍රහ්මයන්ටත් වෙලා තින්නේ ඒ විනාශෙමනේ. දැන් ඔබට හිතෙන්නේ නම් මහා සැපයක් ඇති කියලා එහෙ. ඒ தත්ත්වයටපත් වෙච්ච ඒ දෙවියෝ බ්‍රහ්මයෝ විල සාක්ෂි දෙයි පුළුවන් නම් අපට වෙච්ච වින්නහියක් කියලා. මානව ජීවිතේ වටිනාකම බොහෝ දෙනෙට තේරෙන්නේ නැති හැටි. ඔබ දන්නවද මේ උත්තරීතර මනුෂ්‍ය ජීවිතේ කොච්චර වටිනවද කියලා? මේ නිවන පාමුල ඉන්නේ. නිවන නැවති ඒ උත්තරීතර මන්දිරයේ ස්වර්ණ ద్వාරයට නැගලා ඉන්නේ මේ. මිනිසු දන්නේ නැති වුණාට. හැබැයි මෙතන ඉක්මවාගෙන ආපසට පඩියක් දෙකක් වැටුනොත් හැබැයි වැටින්නේ මහා ප්‍රපාතයකටයි. වසර කෝටි ගානකින් නිවන දුරට යනවා. පරිනිර්වාණය වසර කෝටි ගානකින් දිග් ගැහෙනවා. මේ අවුරුදු 10කින් 15කින් සමහරට 20කින් එහෙම නැත්නම් එච්චර කාලයක් පනවන්න බෑ නිකන් දල වශයෙන් කිව්වේ. අවුරුදු සමහරට 5ක් 6ක් 10ක් වෙන්නත් පුළුවන්. ඊටත් වඩා අඩු කාලයක් වෙන්නත් පුළුවන්. නැත්නම් අවුරුදු 20ක් 30ක් වෙන්නත් පුළුවන්. කොහොම හරි මේ මනුෂ්‍ය ජීවිතය තුළ සාක්ෂාත් කරගත හැකි අපරිමිත සුවය සදාතනික පරිනිර්වාණය
කල් දමාගෙන වසර කෝටි ගාණක් තිස්සේ සංසාර අධික කරගන්නා වූ වීර්ය සිඳගත්තා වූ පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔය ගැන හොඳට සිහිපත් කරන්න. අනුරක්කන ප්‍රධාන යම්කිසි කුසලයක් ආරම්භ කළා නම් ඒක පවත්වාගෙන යෑමේ දක්ෂකම තියෙන්න ඕන. තමන්ගේ කුසලය ආරක්ෂා කරගන්න ඕන. ඔබට ඔබේ කුසලය ආරක්ෂා කරලා දෙන්න වෙන කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔබ විසින් ඔබේ ගැලවීම සාධනය කරගන්න ඕන. ලෝකේ අර මුලා සහගත මිත්‍යා දෘෂ්ටික ශාස්ත්‍රවරු කිව්වා උඹේ ගැලවීම මං හදලා දෙන්නම් කියලා. එතකම් බලන් ඉන්නව දැන් අර මොහොත හිතෙනකම් බලන් ඉන්න කොකා වගේ. තමන්ගේ ගැලවීම තමා තුළමයි තියෙන්නේ, විමුක්තිය තමා තුළමයි තියෙන්නේ. එහෙනම් විමුක්තිදායකයෙක් එළි ඉන්නේ කොහොමද? බුදු පියාණන් වහන්සේට පුළුවන් විමුක්තිය පෙන්වා දෙන්නට, මාර්ගය පෙන්වා දෙන්නට. උන්වහන්සේ ඒ අර්ථයෙන් විමුක්තිදායකයන් වහන්සේ කියලා අපි හඳුන්වනවා මිසක් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ නැහැ. වරිල්ලා මා කරා මං බලට විමුක්තිය දෙනවා කියලා. එහෙම දෙන්න බෑ. එහෙම දෙන්න පුළුවන් කමක් තිබුණා නම් කවදාවත් අර දේවදත්තට විමුක්තිය නොදීන්නේ නැහැ. අර අල්ලපේට හිටි චුන්දසෝකරයාට ඒ මුක්තිය නොදීන්නේ නැහැ. යසරිමත් වූ මහා කාරුණික මහා ශාස්ත්‍රවරයන්න් වහන්සේ. එහෙනම් සියලු ලෝ සතුන් විමුක්තියටපත් කරනවා. එහෙනම් 100ක් කෝටිය සක්වලේ සියලු සුගතිමත් සතුන් නිවනටපත් කරනවා. ඒ කියන්නේ කිසිම වාදයක් නෑ. නමුත් එහෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තමන්ගේ කුසලයේ තමන් විසින්ම ආරක්ෂා කරගන්න ඕන, පවත්වාගෙන යන්න ඕන. ඒකට තමන් දක්ෂ වෙන්න ඕන. ඒකයි කිව්වේ අත්තහය අත්නුනාතු කොහිනාතු පරුසය ඔබේ පිහිට ඔබ පමණයි. ඒ නිසා අනුරක්කන ප්‍රධානී කියන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ආරම්භ කරන ලද කුසලයේ වර්ධනය කරගෙන පවත්වාගෙන යන්න දක්ෂ වෙන්න. ඒක අනුරක්කන ප්‍රධාන. සතර සම්‍යක් ප්‍රධාන. දැන් තුනක් විග්‍රහ කළ හතරවෙනි එක භාවනා ප්‍රධාන. භාවනා ප්‍රධාන. භාවනා ප්‍රධාන කියන්නේ මොකද්ද? නූපන් කුසල් නූපද වීම. අර නූපන් කුසල් ඉපද සමාන. නූපන් කුසල් ඉපදවීම. නූපන් කුසල් ඉපදවීම භාවනා ප්‍රධාන. නූපන් කුසල් ඉපදවීම භාවනා ප්‍රධාන. කොහොමද නූපන් කුසල් උපදින්නේ? මෙච්චර පැහැදිලි කරා. යමෙක් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුක්තව මේ සියල්ලෙහි අනිත්‍යතාව, දුක්ඛතාව, අනාත්මතාව, අසුභතාව, අනිත්‍යතාව, දුක්ඛතාව, අනාත්මතාව, අසුභතාව මේ ත්‍රිලක්ෂණය සහ අසුභය නුවණින් බලමින් වාසය කරයිද අන්න භාවනා ප්‍රධාන. එතකොට මොකද වෙන්නේ? නූපන් කුසල් උපදින්න පටන් ගන්නවා. ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ අර වේලාම සූත්‍රය අංගුත්තර නිකායේ අසුරග්ගාන්තරම් මෙච්චර වෙලාවක් තරම් සුළු වෙලාවක්. කෙනෙක් අනිච්ච සංඥාව වඩනවා නම් මොකක්ද අනිච්ච සංඥාව කියන්නේ? යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියන්නේ. අනිච්ච සංඥාව කිව්වේ. මේ තියෙන අනිච්ච සංඥාව අමතක කරනවා නම් මෙන්න මේ ගාථාව මතක තියාගන්න. කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං කාමතෝ විමුක්තස්ස නැති සෝකෝ කුතෝ භයං. කාම නිසා සෝකේ බය හට ගන්න උදේ ලක්ෂණි. කාමතෝ විමුක්තස්ස නැති සෝකෝ කුතෝ භයං වය ලක්ෂණි. උදේ වය කේනට්ටේන අනිච්ච උපාද වයට්ටේන අනිච්ච. ෂයාර්ථයෙන් අනිච්ච දකින්න ඕන නම් අන දකින්න කාමය විනාශයක් වශයෙන්. එතකොට අන්න ෂයාර්ථයෙන් අනිච්ච දකින්නවා. අනිච්චං khයට්ටේන ඒ කාමයේ භය වශයෙන් දකින්න දුක්ඛං භයට්ටේන ඒ කාමයේ අසාර වශයෙන් දකින්න අනත්තං අසාර කට්ටේනන්ති. එහෙනම් අන්න අනිච්ච ක්ෂයාර්ථයෙන් දකින්නවා කිව්වේ මේ කාමයේ විනාශයක් වශයෙන් දකින්න. මේ අවිජ්ජාව විනාශයක් වශයෙන් දකින්න. මේ කාමයේ සැපයි කියන මේ මුලාසහගත චින්තන විනාශයක් වශයෙන් දකින්න. අවිජ්ජා තෘෂ්ණා විනාශයක් වශයෙන් දකින්න. ක්ෂයාර්ථයෙන් දකින්න. ක්ෂයාර්ථයෙන් කිව්වේ ගෙවි ගෙවි අවසන් වෙලා යන කතාවක් නෙමෙයි මේ. විනාශයක්. බුදු පියාණන් වහන්සේ පෙන්වන මේ එකම ධර්මයක්වත් ඇහැට පේනව නෙවෙයි ප්‍රඥාවට පේනව. ලෝකේ පවතිනක් ගැන නෙමෙයි මේ කියන්නේ ලෝකෝත්තර ධර්මයක් ගැන. ප්‍රඥාවෙන් දකින්න ඕන ධර්මයක් මිසක් ඇහැට පේන ස්වභාවයක් ගැන නෙමෙයි මේ කියන්නේ. ගෙවි ගෙවි වෙනසිල යන කතාව ලෝකේ තියෙන එකක්. බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ විනාශයේ සැලසෙන ආකාරය පටිසමුප්පන්නව. දුක්ඛ ස්කන්ධය. ඒ විනාශය අවසන් වෙනවනේ පටිසමුපාද නිරෝධය වෙච්ච දවසක. එහෙම නැතු ලෝකේ තියෙන විනාශය නතර වෙනවද? රහත් වුණා කියලා. ලෝකේ තියෙන විනාශය අවසන් වෙන්නේ නැහෙනි. හැබැයි රහතන් වහන්සේ විනාශය අවසන් කරනවානේ නිත්‍ය සුඛාත්ව වශයෙන්. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්න වෙන්නේ
අරිහත් ඵලයේ දක්වා. ඊට පස්සෙත් අපි මහත් එක්ක අහලා තිබුණ කවුරු හරි අපේ ශ්‍රාවක පින්වතෙක් පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් සෝවාන් ඵලෙත් දකින්න ඕන. ඊළඟට සකදාගාම ඵලෙත් දකින්න ඕන, අනාගාම ඵලෙත් දකින්න ඕන, අරිහත් ඵලෙත් දකින්න ඕන. අරිහත් ඵලයේ දක්වාම දකින්න ඕන. ඊට පස්සේ අරිහත් ඵලයෙන් පස්සෙත් දකින්න ඕන. ඔහෙම සූත්‍රවල සඳහන් වෙනවා. සාරිපුත්තයන් වහන්සේගෙන් කොට්ටිත හාමුදුරුවෝ අහනවා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ ආයුෂ්මතුනි සෝවාන් ඵලය සඳහා කුමක් කළ යුතුද? එවත්නි පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකිය යුතුයි. සකදාගාම ඵලය උදෙසා කුමක් කළ යුතුද? පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකිය යුතුයි. අනාගාමී ඵලය උදෙසා කුමක් කළ යුතුද? පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකිය යුතුයි. අරිහත් ඵලය උදෙසා කුමක් කළ යුතුද? පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකිය යුතුයි. ආයුෂ්මතුනි කෙලෙස් අවසන් කිරීමෙන් පසුව අරිහත් ඵලයේදී කුමක් කළ යුතුද? පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකිය යුතුයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අයි අරිහත් ඵලයටපත් වුණාට පස්සෙත් පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්න. වෙන කරන්න දෙයක් නැහැ. ඒ විතරක් නෙවෙයි. තව වැදගත් ගැඹුරු තැනක් තියෙනවා උතන තේරුම් ගන්න. රහතන් වහන්සේ කියන්නේ පුද්ගලික සත්‍යයක ආත්මයක් නෙවෙයි. හැබැයි රහතන් වහන්සේ කියන්නේ යම්කිසි ආකාරයක පැවැත්මක්. ඒ රහතන් වහන්සේ කියන ස්වභාවය තුලත් මොකද පංච උපාදානස්කන්ධය ඉතුරු ඊටාම පංච උපාදානස්කන්ධය පිළිබඳ චන්දරාගය අවසන් වුණේ. යෝ චන්දරාග විනෝ චන්දරාග පහන ඉදන් නිස්සරණ. එහෙම නැතුව පංච උපාදානස්කන්ධය ඉතුරුයි. දැන් සාරිපුත්තයන් වහන්සේගේ නැගණියන් මලනුවන් මල්ලිලා 3 දෙනයි නංගිලා 3 දෙනයි මල්ලිලා 4 දෙනයි උපසේන උපවාන රේවත චුන්ද නංගිලා චාලා උපචාලා සිසුපචාලා නංගිලා 3 දෙනයි ඔක්කොම 8 දෙනයි. දැන් ඒ අය ඉඳලා තියෙනවා. සාරිපුත්තයන් වහන්සේ රහත් ඵලයෙන් පස්සෙත් ගිහිල්ලා අහන්නේ චාලාවනි උපචාලාවනි සිසුපචාලාවනි තොපගේ අයියන්ඩිය පැමිණියා. එන දිවසෙන් අර චුන්ද රේවත ආදී මහරහතන් වහන්සේලාත් එහෙම වෙලා විමසනවා. දැන් රේවත කියන බාලම මල්ලි කසාදයක් බැඳලා යන අතරමඟදී ඔහු අසකරත්තෙන් පැනලා එන බව සාරිපුත්තයන් වහන්සේ දිවසින් දැකලා එන තැන ආරාමික හාමුදුරුවෝ ඔක්කොම සූදානම් කරලා තියෙනවා අද දවසේ මගේ මල්ලි එනවා එයාව මහාන කරන්න කියලා. දැන් මේ චන්දරාගේ පහ වුණාට අර උපාදානස්කන්ධේ පහ වුණා දෙක හැම තියෙනවනේ. හැබැයි චන්දරාගයක් නේ. සාරිපුත්තයන් වහන්සේ කියන ලෝකේ හඳුනගත්ත රූපයක් තියෙනවනේ. ඒක නැති වෙලා ගියා දරහත් වුණා කියලා. එතකොට උන්වහන්සේ පරිනිර්වාණයට මොහොතකට පෙර අර යන්නේ තමන්ගේ මෞතුමිය සෝවාන් ඵලෙ පිහිටුවා. ඉතින් එහෙම කරේ මොකටද? චන්දරාගෙන් තොරව කරුණාවෙන් පිහිටවීමක් තියෙනවා. චන්දරාගයක් නැහැ කියන්නේ මම මගේ කියලා අල්ලා ගැනීමක් නැහැ සිතින්. හැබැයි ඒ උපාදානස්කන්ධයට අයිති රූප ගොඩක් තියෙනවා. වේදනා ගොඩක් තියෙනවා. සංඥා ගොඩක් තියෙනවා. සංකාර ගොඩක් තියෙනවා. විඥාන ගොඩක් තියෙනවා. ඒ ටික නැති වෙනවා රහත් වුණා කියලා. එහෙම වුණා නම් එහෙම පිස්සුවක් නෙවෙන්නේ. එහෙම ඉන්නේ. එහෙනම් උපාදානස්කන්ධය ඉතුරුයි. අරිහත් ඵලයටපත් වෙනකොට චන්දරාගය දුරු වෙන සියල්ල කෙරෙහි. සියලු රූප කෙරෙහි චන්දරාගය පහ වෙනවා. සියලු වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි චන්දරාගය පහ වෙනවා. සියලු නාම රූප ධර්ම කෙරෙහි චන්දරාගය පහ වෙලා යනවා. ඊට පස්සේ ස්කන්ධ ටික මරණයෙන් කෙලවර වෙනවා. ස්කන්ධ පරිනිර්වාණයටපත් වුණාම සියල්ල අවසන් වෙනවා. එහෙනම් අන්නේ බව නුවණින් දකින්න ඕන. ඒ නිසා මොකද වෙන්නේ? එහෙනම් මේ ස්කන්ධ තුලත් පවතිනවා සංකත ධර්ම මොනවද? රූප තියෙනවා, චෛතසික තියෙනවා, චිත්ත තියෙනවා. එහෙම නොතිබුණා නම් කොහොමද රහතන් වහන්සේලා බණ කියන්නේ? කොහොමද උන්වහන්සේලා පින්ඩපාත යන්නේ? කොහොමද ඉදිනදා කටයුතු කරගන්නේ? රහත් වුණා කියලා කියන අතුරුදහන් වුණා කියන එකවත් අර නිර්වින්දනය වෙච්ච රොබෝ කෙනෙක් බවට පත් වුණා කියන එකක්වත් එහෙම නෙමෙයි. සියල්ල කෙරෙහි තියෙන චන්දරාගය ඇල්ම දුරු වෙලා ගියා. දැන් බලන්න මේ වෙලාවේ ඔබ තුල පවතින ස්වභාවය. දැන් ඔබේ මොන හරි අඩු වෙලා තියෙනවද? හිසිසිට පාදාත් දක්වා කෑල්ලක් අඩු වෙලා තියෙනවද නේ? හැබැයි බණ අහගෙන ඉන්නකොට චන්දරාගේ නේ. මේ ස්වභාවයට තේරුම් ගන්න බෑ. දැන් කකුලක් නවාගෙන ඉන්න නම් කකුල හිරිවැටලා තියෙන්න බෑද මේ වෙලාවේ? රහතන් වහන්සේ කකුල හිරිවැටෙන්නේ නැද්ද? ඒ ටික හැමම තියෙනවනේ. චන්දරාගේ නැති එක විතරයි වෙනසකට තියෙන්නේ. දැන් මේ වෙලාවේ බණ අහගෙන ඉන්නවා. ඔබ තුල නැති චන්දරාගයයි. සම්පූර්ණයෙන් ප්‍රහාණයටපත් වුණා නම් අරිහතුන් වහන්සේ.
ඒ මට්ටමට ප්‍රහාණය වුණා නම් ඒ මට්ටමේ මාර්ගඵලලාභී. එච්චරයි වෙනස. මේවා හොඳින් සිහි කරගන්න ඕනේ. එහෙනම් අරිහත් ඵලයෙන් පස්සෙත් මොකටද පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් විග්‍රහ කරගන්නේ? රහත් ඵලයෙන් මෙපිටටත් තියෙන්නේ මොනවද? රූප වේද රූප චිත්ත චෛතසික මොනවද? සංකත ධර්ම. රහතන් වහන්සේ භව දුක්ඛෙන් නිදහස් වුණාට සංකත දුක්ඛෙන් නිදහස් නැහැ. භව දුකින් නිදහස්. සංසාර දුක්ඛෙන් නිදහස්. සංකත දුක්ඛෙන් නිදහස් නැහැ. සංකතයක් තවමත් පවතිනවා. ඒ සංකතේ නඩත්තු කරන්න වෙලා තියෙන එකනේ පිණ්ඩපාත යන්නේ. ඒ සංකතයට බෙහෙත් හේත් කරන්න වෙන්නේ නැද්ද? බුදු පියාණන් වහන්සේට අර දේවදත්ත ගල පෙරළු වෙලාවේ කකුල තුවාල වුණා. බෙහෙත් බැන්දේ නැද්ද ජීවික වේද මහත්තයා ඇවිල්ලා? ලේ අතිසාරයට උන්වහන්සේට බෙහෙත් දුන්නේ නැද්ද ජීවක වේද මහත්තයා ඇවිල්ලා? අර විනය පිටකේ තියෙන ඕන තරම් මේකයි දෝෂ සහිතයි ජීවක කියලා විරේක ගත්ත වෙලාව බෙහෙත් අරගෙන බිව් වෙලාව 30 වතාවක් විරේක වෙච්ච අවස්ථාවක් ගැන සඳහන් වෙනවා විනය පිටකේ. එහෙනම් අන්න ඒව නුවණින් තෝරගන්න ඕන. එතකොට කායික දුක්ඛයන් රහතන් වහන්සේටත් ඇති වෙනවා. මොකද දුක්ඛ සහගත කාය විඥානීය රහතන් වහන්සේටත් හට ගන්න නිසා. ඒ වගේම කායට සැප විපාකත් එනවා. සෝමනස්ස සහගත කාය විඥානිකුත් හට ගන්නවා. එහෙනම් රහතන් වහන්සේටත් අර කායට එන දුක පවතිනවා. කායට එන සැප තියෙනවා. එහෙනම් ඒ සංකත දුක්ඛ ස්වභාවයෙන් එයින් නිදහස් නැහැ උන්වහන්සේත්. එහෙනම් උන්වහන්සේට සිද්ධ වෙනවා ඒ කායික වෙහෙස දුරු කරගන්න ඒ කායික වෙහෙස දුරු කරගන්න සමාපත්තියට සමාදින්න. මොකද්ද? අරිහත් ඵල සමාපත්තියට සමාදින්න ඕන. එහෙනම් අරිහත් ඵල සමාපත්තියට සමාදින්න නම් උන්වහන්සේත් පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අනුපස්සනා කරන්න ඕන. එතකොට සමාපත්තියට සමාදින්න. දැන් සාමාන්‍ය සෝවාන් පුද්ගලෙක් හෝ ඒවා සකදාගාමී අනාගාමී ආදී මාර්ගඵලලාභී කියමුකෝ. එයාටත් ඒ ඵලසිත හටගෙන තියෙනවා. හැබැයි ඵලසිත හටගත්තට හැම වෙලෙම මේක ආවර්ජණය වෙන්නේ නැහැ. ආවර්ජණය වෙනවා මොකද වෙන්න ඕන? පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා කරන ප්‍රඥාවෙන්. එතකොට අන්න අර ඵලචිත්තය ආවර්ජණය වෙනවා. ඊට පස්සේ දිගින් දිගට මේ විදර්ශනා හිටියොත් අන්න ඵලචිත්ත ආවර්ජණී ඉන්නවා. ඵල සමාපatti ඉන්නවා. සෝවාන් ඵල සමාපatti කියන එකට. ඒ මට්ටම් වල. ඒ වගේම අරිහතුන් වහන්සේට අකුප්පා චේතු විමුක්ති කියලා අරිහත් ඵලයටපත් උනාට ඒ චිත්තයේ පවතිනා සියලුම විපල්ලාස දුරු වුණාට හැමතිස්සෙම අරිහත් ඵල චිත්තයෙන්ම කටයුතු කරන්නේ ක්‍රියාසිතුත් හට ගන්නවා. විවිධාකාර ක්‍රියාසිත. එහෙනම් ඒ ක්‍රියාසිත අතර විපාකසිත හට ගන්නවා নানা ප්‍රකාර උපේක්ෂා සහගත විපාකසිත, අව්‍යාකෘත සිත. ඒ සිත් හතර අර අරිහත් ඵල චිත්තේ මතු කර ගන්න නම් උන්වහන්සේත් මොකද කරන්න ඕන? පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා කරන්න ඕන. ඒ කරන්නේ මොකටද? අන්න අර සංකත දුක්ඛෙන් නිදහස් වෙලා ඉන්න. අර කාය ශක්ති මහරහතන් වහන්සේලා නිරෝධ සමාපatti සමාධිනිත් ඒකටමයි. දැන් සමාධි ඉන්ද්‍රිය වෙලා නැති රහතන් වහන්සේ කෙනෙක්ට නම් එතනින් එහාට යන්න බෑ. ඵල සමාපත්තියෙන් උඩට යන්න බෑ. එතකොට උන්වහන්සේ ඵල සමාපත්තිය ආවර්ජනය කරගෙන ඉන්නවා. ඵල සමාපත්තියට වෙලා ඉන්නවා. ඵල සමාවතින් හිටියා කියලා ඔබ ඕන්තරම් සූත්‍ර දේශනාවල දකින්න අන්දකවණේ මෙහෙම දිවා කාලේදී ඵල සමාවතින් යුක්ත වැඩ වාසය කළා කියලා ඵල සමාපත්තියට වෙලා ඉන්නවා. එතනින් එහාට ඉන්ද්‍රිය සමාධින්ද්‍රිය වැඩිච්ච රහතන් වහන්සේ කෙනෙක්ට නම් අන්න පුළුවන්කම තියෙනවා ධ්‍යාන හතරත් ඉක්මවලා සමාපatti හතරත් ඉක්මවලා නවානුපූර සමාපත්තියෙන් නිරෝධ සමාපත්තියට සමාදින්න සංඥා වේදිත නිරෝධය. එතෙන්ටත් උන්වහන්සේලා සමාදින මොකක් නිසාද? අර සංකත දුක්ඛයෙන් නිදහස් වෙන්න. මොකද මතක තියාගන්න කෙලෙස් අවසන් වුණාට පස්සේ මේ ස්කන්ධ පවත්තන් යන උවමනාවක් නැහැ. හැබැයි උවමනාවක් තියෙනවා කියන්නේ තමන් කියලා උවමනාවක් නැහැ. මම කියලා උවමනාවක් නැහැ එහෙම. උන්වහන්සේට මම මේ ස්කන්ධ පවත්තන් යනවා මම මේ සිත කය පවත්තන් යනවා කියලා එහෙම උවමනාවක් නැහැ. පවත්තන් යනවා නම් පවත්තන් යන්නේ ලෝක සත්‍යය කෙරේ කරුණාවෙන් විතරයි. ඒකයි ඒ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගේ විශේෂත්වය. උන්වහන්සේලා උතුම් වූ අරිහත් ඵලයෙන් පස්සේ ඒ සිත කය පවත්තන්ගේ සා කල්යෙන් මසලන ලෝ සතුන් කෙරෙහි මහා කරුණාවෙන්. ඒ නිසායි උන්වහන්සේලා වන්දනීය පූජනීය වෙන්නේ. දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් පව වැඳුම් පිඳුම් ලබන්නේ. සියලු දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් ඉහළින් පිහිටන්නේ. බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේගේ ශ්‍රාවකයෝ බුද්ධ ශ්‍රාවකයෝ අවරස බුද්ධ පුත්‍රයෝ තැයි ඒ මහා කරුණාව නිසා.
ඒ කියන්නේ තමන් වෙනුවෙන් නෙවෙයි ජීවත් වෙන්නේ අනුන් වෙනුවෙන්. එහෙනම් අන්නේ අනුන් වෙනුවෙන් ජීවත් වෙන ජීවිතය තුල පවා අර තියෙනවනේ සංකත දුක්ඛයක්. ඒ දුකෙන් නිදහස් වෙන්න තමයි අන්නර කායික දුක්ඛයන්ගෙන් නිදහස් වෙන්න තමයි ඵල සමාපත්තියට සමාදින්නේ. එතකොට මොකද වෙන්නේ? දුක්ඛ සහගත කායේන්ද්‍රිය නිරුද්ධ වෙනවා. එතකොට අන්න උන්වහන්සේට ඒ සමාපත්තියට වෙලා සමාපatti සුවයෙන් යුක්තව විහරණය කරන්න පුළුවන්. ඒ වෙලාවට පංචද්වාර නිරුද්ධයි. චක්කුද්වාර, සෝතද්වාර, ගානද්වාර, ජීවහද්වාර, කායද්වාර නිරුද්ධයි. ඒ නිසා මනෝද්වාරය පිහිටාගෙන මනෝද්වාරයේ සමාපatti ඵල චිත්තය තුල විහරණය කරනවා ඵල සමාපත්තියෙන් යුක්තව. ඒ නිසා මොකෝ වෙන්නේ? ඒ කාලය තුල අර කායික වශයෙන් දැනෙන යම් පීඩාවක් නැත්නම් ඒ සියල්ලෙන් නිදහස්. ඒ නිසායි. එහෙනම් අන්නේ කාරණාවත් පෙන්ලා දෙන්න ඕනේ. එතකොට දැන් එහෙනම් ඔන්න භාවනා පදහන. එහෙනම් ඔන්න සතර ආකාරයකින් සම්‍යක් පදහන වැඩෙනවා. උපන් අකුසල් පහ කිරීම පහාන පදහන. නෝපන් අකුසල් නෝපද වීම සංවර පදහන. උපන් කුසල් වැඩි දියුණු කිරීම පවත්වාගෙන යාම අනුරක්කන පදහන. නෝපන් කුසල් ඉපදවීම භාවනා පදහන. මෙන්න මේ ආකාරයට සතර සම්‍යක් පදහන වැඩිනකොට දැන් බලන්න ඒ චිත්තේ දැන් ඔබ දැක්ක මුලින් මාර්ගංග හතරක් වැඩිලා උතෙන් දෙනකොට අරියකාන්ත සීලේ අන්න අරියකාන්ත සීලේ සමාධි සංවත්තනිකේ සීලං කිව්වේ ඒකයි. ඔය සීලේ වැඩුණොත් තමයි සමාධියනේ. නැත්තම් මොන සමාධියද? ගහෙන් ගෙඩියන වගේ සමාධි වඩන්න බෑ. අර ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආර්ය සමාධිය මොන වගේ එකක්ද කියලා අහුවාම එක්තරා බමුණෙක් ඇවිල්ලා ඇහුවේ බමුණ තොපට ගෙඩි මල්පල අවශ්‍යයි. දැන් තොප ගහක් හිටවනවා. දැන් ගහ හිටවලා මල්පල අවශ්‍යයි කියලා දැන් මොකද්ද කරන්නේ? දැන් මල්පල අවශ්‍යයි. දැන් ගහක් හිටෙව්වා. දැන් මල්පල අවශ්‍යයි කියලා ගහ ගාවට වෙලා මල්පල ලැබේවා කිය ඉන්නවා. නෑ ස්වාමීන්. එහෙනම් මොකද කරන්නේ? ඒ ගහට අවශ්‍ය සාත්තුව දෙනවා, වතුර දෙනවා, පොහොර දෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට ගහ හිමින් වැඩෙන්නේ. ගහ හිමින් වැඩිලා ගහට නිසි සාත්තුව ලැබිලා ඒ අවශ්‍ය සත්කාරය පූර්ණ වෙනකොට තමයි අන්නර ගහේ මල් පල හටගන්නේ. එහෙම නැත්නම් ගොවිරාළ එතන ඉඳගෙන ওই වචන ටිකක් කී හිටියා කියලා ගහේ මල් පල හැදෙන්නේ නැහැ. කවුරු හරි එහෙම වැඩිපුර පොහොර දාලා වතුර දාලා ගෙඩි කන්න ගියොත් ගහත් මෙල්ලයන් ඉඳ තියෙනවා. එතකොට එහෙනම් මල් පල හැදෙන්නේ කවද්ද? ඒ ගහ නිසි ආකාරයෙන් වැඩිලා පෝෂණය වෙලා ඒ මල් පල හටගන්න සුදුසු මට්ටමට ගහ වැඩිච්ච දවසක. එහෙනම් අපට කරන්න තියෙන්නේ මොකද්ද? ගහපා මුල ඉඳගෙන අහවල් දවසේ මල් හැදේවා, අහවල් දවසේ පල හැදේවා කියන එක නෙමෙයි. බුදු පියාණන් වහන්සේම දේශනා කරානි. මොකද කරන්න තියෙන්නේ? ගහට අවශ්‍ය සාත්තුව දෙන්න, පොහොර දාන්න, වතුර දාන්න. හැමතිස්සෙම විදර්ශනා කරන්න. සියල්ල අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව, අසුභ බව නුවණින් මෙනෙහි කරන්න. එතකොට මොකද වෙන්නේ? එතකොට ඔක්කොම ටික වෙනවා. එහෙනම් අන්න දැන් ඔබට පේනවා සතර සම්‍යක් ප්‍රධාන වැඩිනවා. සතර සම්‍යක් ප්‍රධාන වැඩිනකොට බලන්න ඒ සිත මොන වගේ සිතක්ද කියලා. අකුසලයේ පහ වෙනවා, කුසලයේ වැඩෙනවා. අකුසලයේ පහ වෙනවා, කුසලයේ වැඩෙනවා. අකුසලයේ පහ වෙනවා, කුසලයේ වැඩෙනවා. අකුසල විතර්ක පහ වෙනවා, කුසල විතර්ක වැඩෙනවා. අකුසල විතර්ක පහ වෙනවා, කුසල විතර්ක වැඩෙනවා. කුසල විතර්ක වැඩෙනවා, කුසල සවිචාරය වැඩෙනවා. සවිතක්කේ වැඩෙනවා, සවිචාරය වැඩෙනවා. සවිතක්කේ වැඩෙනවා, සවිචාරය වැඩෙනවා. ඒ කුසල සිතක්. දැන් මොකද වෙන්නේ? මේ සිතෙන් ප්‍රත්‍යල උපදිනවා. සම්මා වායාම. ඒ අංගේ විතරක් නෙමෙයි ඉතුරු අංගත් පරිවාර කරගෙන වැඩෙන්න ගන්නවා සම්මා සති. දැන් මොකද වෙන්නේ? මේ සිත පිරිසුදු හිතක්. මේ සිත කුසලයේ පිහිටි හිතක්. ඒ නිසා අකුසලයේ පහ වෙච්ච සිතක්, කුසලයේ පිහිටිය සිතක්. ඒ කිව්වේ ප්‍රඥාවෙන් යුක්ත සිහියෙන් යුක්ත සිතක්. ප්‍රඥාවෙන් යුක්ත සිහිය පවතින සිතක්. සති සම්පජානයේ සහිත සිතක්. ඒවා සම්මා සතිය යුක්ත සිතක්. එහෙනම් අන්නේ සිතේ සවිතක්කේ වැඩෙනවා, සවිචාරය වැඩෙනවා. දැන් මොකද වෙන්නේ? සවිතක්ක වැඩෙනකොට, සවිචාර වැඩෙනකොට ප්‍රීති බොජ්ජංග වැඩෙනවා, පස්සද්ධි බොජ්ජංග වැඩෙනවා, සමාධි බොජ්ජංග වැඩෙනවා. දැන් සවිතක්ක, සවිචාර, ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිතව ලෝකෝත්තර සම්මා සමාධිය වැඩෙනවා. එහෙනම් සම්මා වායාම කියන අවස්ථාවේ ඉඳලා කුසල විතර්ක, කුසල සවිතක්ක, කුසල සවිචාරය වැඩෙන්න ගත්තේ.
එයින් ප්‍රත්‍ය වෙලා ඒ සියල්ලෙන් ප්‍රත්‍ය වෙලා හටගත්තා සම්මා සතිය. දැන් මොකද වෙන්නේ? සම්මා සතිය වැඩෙන්න ගන්න සම්මා සතිය කියලා කියන්නේ සමාධියේ මුල් අවස්ථාව. අර තදංග විස්කම්බන වශයෙන් උපචාර වශයෙන් තදංග ශනික සහ උපචාර වශයෙන් සතිය බලවත් වෙලා ඇවිල්ලා සමාධිය පිහිටන ස්වභාවය. දැන් ඔබට බණ අහන්න බෑ මේ වෙලාවේ සතිය නැත්තම්. සිහිය තියෙන්න ඕන. නිකම්ම සිහිය තිබිලා හරියන්නේ නැහැ. ප්‍රඥාවෙන් යුක්ත සිහියක් තියෙන්න ඕන. හොරාටක් තියෙනවා සිහිය. හොරාටක් තියෙනවා සිහිය හොරකම් කරද්දී. හැබැයි මොන සිහියක්ද? ඒක ඇවිල්ලා ප්‍රඥාවෙන් යුක්ත සිහියක් නේ. ඒක විඥාණයෙන් යුක්ත සිහියක්. රාග දේශ මොහ විඥාන සහිතයි සිහිය. ඒක ඇවිල්ලා මිච්ඡා සතිය. මේ ඇවිල්ලා සම්මා සතිය. මේක ප්‍රඥාවෙන් යුක්ත සිහිය. දැන් මොකද වෙන්නේ? ඔය සම්මා වායාම කියන අවස්ථාවේ සිට සවිතක්කේ වැඩිනවා, සවිචාරය වැඩිනවා, කුසල සිත බලවත් වෙනවා. දැන් මොකද වෙන්නේ? ඒ පිරිසිදු සම්මා සතිය යුක්ත සිතේ ප්‍රීතිය, පස්සද්ධිය, ඒවා සුඛේ වැඩිනවා. එයින් ප්‍රත්‍ය වේලා ඒකාග්‍රතාව සමාධිය වැඩිනවා. දැන් සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි එකට වැඩිනවා. අන්න ලෝකෝත්තර සම්මා සමාධිය වැඩිනවා. ඕන්න ධාන වශයෙන් වැඩෙන්න ගන්නවා හිත. දැහැන් වැඩිනවා. මොකද දැහැන? ලෝකෝත්තර දැහැන. කොහොමද? රාග දේශ මොහ සහ මුලින්ම දුරු කරමින් පටිපස්සද්ද නිස්සරණ දක්වා වැඩින්නා වූ දැහැන. නෛර්යානික අපචේගාමී දැහැන. වැඩුණොත් ඉදිරියටම වැඩිනා වූ දැහැන. කෙලෙස් නිවාගෙන නිවන කරාම ලං වෙන දැහැන. නෛර්යානික අපචේගාමී නිවරටම යමේ චාපසට නොඉන්නා වූ දැහැන. කාලයක් දැහැන් වඩලා ඊට පස්සේ කාලෙක ආපහු කෙලෙස් ගොඩක් මැද්දෙන් නොහිටින්නා වූ දැහැන. වැඩුණොත් වැඩුණමයි. ඉස්සරහටයි යන්නේ. ආපසට නිකන් නෙවෙයි මේක. ඉස්සරහට යන්නේ. මාර්ගාංග දැන් අපිට පේනවද මාර්ගාංග පිරිහෙනවා කියලා එතන. එන්න මාර්ගාංග වැඩෙනවා මිසක් පිරිහෙනවා නෑ. එහෙනම් ඔන්න ඔය ආකාරයෙන් දැන් වැඩෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ක්‍රමානුකූලව දැන් සකදාගාමි මාර්ග අනුගාමිකයාගේ සිට අරිහත් මාර්ග අනුගාමික දක්වා ක්‍රමානුකූලව මාර්ග ඵල පූර්ණ කරමින් ඉස්සරහට යනවා ශ්‍රාවකයා. ඔය ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය සම්මා දිට්ඨිය කියන අංගය ප්‍රඥාවටයි තියෙන්නේ. ඊළඟට සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත කියන තුන ශීලයටයි තියෙන්නේ. සමායන සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන හතර සීලයටයි තියෙන්නේ. ඊළඟට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන තුන සමාධියටයි තියෙන්නේ. ප්‍රඥා සීල සමාධි. ප්‍රඥාවට එක අංගයකුත්, සීලයට අංග හතරකුත්, සමාධියට අංග තුනකුත් ඇතුළත් වෙනවා. දැන් ඔබට පේනවා නේද? එහෙනම් අර සීලයයි සමාධියයි දෙකම ප්‍රඥාවෙන් ආරම්භෙන්නේ කියලා. ප්‍රඥාව නැති තැන මොන සීලයක්ද? මොන සමාධියක්ද? ලෝකෝත්තර ආර්ය විනයට අනුව. ඒ නිසා කිසිම කෙනෙක්ට බලහත්කාරයෙන් සමාධි වඩන්න බෑ. මම මේ කාරණා නැවත නැවත සිහිපත් කළේ වෙනද කිසිවක් නිසා නෙමෙයි. මේ වාද වේද විවාද මැද්දේ කුමක්ද හොයන්නේ? නිවනක් දකින්න හැර. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් මිසක් මේක භික්ෂුන්ගේ දේශනාවක් නෙවෙයි. මේ භික්ෂුව පෙන්ලා දුන්නත් කවර භික්ෂුවක් පෙන්ලා දුන්නත් ධර්මයේ බුදුරජාණන් වහන්සේගේනේ. ඒ ගෞරවය උන්වහන්සේට ණයිති වෙන්නේ. මේ බණ අහලා ඔබ මට නෙවෙයි ගෞරව දක්වන්න ඕන බුදුරජාණන් වහන්සේට. මේ භික්ෂුව කලේ අසිරිමත් වූ තථාගතයන් වහන්සේ දේශනා කොට ඇති ඒ උතුම් වූ ධර්මයේ පෙන්වා දුන්නා පමණයි. පෙන්වා දීමක් පමණයි. එහෙම නැතුව මේ ධර්මයේ අයිතිකාරය මේ භික්ෂුව නෙවෙයි. ඒ නිසා මේ භික්ෂුවත් එක්ක ගැටෙන්න හේතු නැහැ. මේ භික්ෂුවටත් ගැටෙන්න උවමනාවක් නැහැ. එහෙනම් ඒ ධර්මයේ බුදු පියාණන් වහන්සේගේ මේ ධර්මයේ නිසා යමෙක් සැනසීමටපත් වුණා නම් ඒ සියලු ගෞරවයන් උන්වහන්සේට යත් වෙනවා. උන්වහන්සේ එහි උරුම කරුවාණන් වහන්සේ උන්වහන්සේටයි මේ උතුම් සම්බුද්ධ ශාසන සියලු ප්‍රශංසා හිමි වෙත්තේ. භික්ෂුන්ට නෙවෙයි. එහෙනම් අන්න ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔය ආකාරයෙන් වැඩිනකොට මොකද වෙන්නේ? අර සකදාගාමි මාර්ග අනුගාමිකයා සකදාගාමි ඵලලාභියා බවට පත් වෙනවා. සකදාගාමි ඵලලාභියා අනාගාමි මාර්ග අනුගාමිකයා බවට පත් වෙනවා. අනාගාමි මාර්ග අනුගාමිකයා අනාගාමි ඵලලාභියා බවට පත් වෙනවා. අනාගාමි ඵලලාභියා අරිහත් මාර්ග අනුගාමිකයා බවට පත් වෙනවා. එහෙනම් සකදාගාමි මාර්ගයේ සිට අරිහත් මාර්ග අනුගාමික, සකදාගාමි මාර්ග අනුගාමික සිට අරිහත් මාර්ග අනුගාමික කියන தත්ත්වය දක්වාම, ඒ අවස්ථාව දක්වාම ක්‍රියාත්මක වන්නේ උතුම් වූ චතුරාර්ය සත්‍ය දෙවනි වටයයි කෘත්‍ය ඥාන ක්‍රියාත්මක වෙනවා. දෙවනි වටය
දෙවැනි වටේ ක්‍රියාත්මකයි ආකාරයෙන්. එහෙනම් දැන් ඔන්න පළමු වටයත් විස්තර කරලා ඉවරයි. දෙවැනි වටයත් විස්තර කළා. දැන් එහෙනම් ඔන්න ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිනවා. දැන් වැඩිලා ඔහොම යනකොට මොකද වෙන්නේ? ලෝකෝත්තර සම්මා දිට්ඨිය පූර්ණ වෙනවා. පූර්ණ වෙනවා කියලා කිව්වේ චතුරාර්ය සත්‍ය පිළිබඳ පූර්ණ අවබෝධය පහළ වෙනවා. එතකොට මොකද වෙන්නේ? සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කියන අංග 10 අංග 8ත් එක්ක සම්මා ඥාන සම්මා විමුක්ති කියන ඊතුරු අංග දෙකත් පූර්ණ වෙනවා. ඊතුරු අංග දෙකත් පූර්ණ වුණාම මොකද වෙන්නේ? අභිඥා ඥාන සහිතව ලෝකෝත්තර අකුප්පා චේතෝ විමුක්තියවත් නැවත නොසැලෙන්නා වූ චිත්ත සමාධියෙන් යුක්ත විමුක්තියටපත් චිත්තයෙන් යුක්ත ඒ අභිඥාලාභී මහරහතන් වහන්සේ පහළ වෙනවා. අංග 8යි 2යි 10යි දසාංගී සමන්නාගතෝ අරහති උච්චති කිය. එතකොට මොකද වෙන්නේ? එතකොට අන්න උන්වහන්සේ දැනගන්නවා මොකද්ද? මෙන්න මේ කාරණා හතර. තංකෝ පනිදං දුක්ඛ අරිය සත්‍ය තංකෝ පනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාතಂತಿ දුක්ඛාරිය සත්‍ය පිරිසිඳ දැක අවසන් කියලා දැනගන්නවා. අන්න දුක්ඛාරිය සත්‍ය පිළිබඳ කෘත ඥානෙ. ඊළඟට දැනගන්නවා තංකෝ පනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහීනಂತಿ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පහ කළා කියලා දැනගන්නවා. අන්න දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳ කෘත ඥානෙ. ඊළඟට දැනගන්නවා තංකෝ පනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකතಂತಿ අන්න දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය සාක්ෂාත් කළා පූර්ණ කළා ප්‍රත්‍යක්ෂයෙන් පූර්ණ කළා කියලා දැනගන්නවා. ඒ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳ කෘත ඥානෙ. ඊළඟට දැනගන්නවා තංකෝ පනිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං තංකෝ පනිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං භාවිතාන්ති කියලා. මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා මාර්ගය භාවිතා කර අවසන් කියලා දැනගන්නවා. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව පිළිබඳ ඒ මාර්ගය පිළිබඳ කෘත ඥානෙ. මේ විදිහට පළමු වටේදී දුක්ඛාරිය සත්‍ය පිළිබඳ සත්‍ය ඥාන හතරත්, දෙවන වටේදී දුක්ඛාරිය සත්‍ය පිළිබඳ කෘත්‍ය ඥාන හතරත්, දෙවන වටේදී පළමුවෙනි වටේදී උතුම් වූ චතුරාර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඥාන හතරත්, දෙවන වටේදී උතුම් වූ චතුරාර්ය සත්‍ය පිළිබඳ කෘත්‍ය ඥාන හතරත්, තුන්වන වටේදී උතුම් වූ චතුරාර්ය සත්‍ය පිළිබඳ කෘත ඥාන හතරත් යනාදී වශයෙන් වට තුනකදී ඥාන දර්ශන 12ක් පහළ වෙනවා. එhmenan පළමුවෙනි වටය සෝවාන් ඵලයට සීමා වෙනවා. පළමුවෙනි වටයේදී සත්‍ය ඥාන හතර පහළ වෙනවා. ඒ මට්ටමට සෝවාන් කියනවා. දෙවන වටය සකදාගාමි මාර්ග අනුගාමික කියන අවස්ථාවේ සිට අරිහත් මාර්ග අනුගාමික කියන අවස්ථාව දක්වා පැතිරෙනවා. මේ කාලය තුල පහළවන ඥානවලට චතුරාර්ය සත්‍ය පිළිබඳ කෘත්‍ය ඥාන කියලා කියනවා. කෘත්‍ය ඥාන කියන්නේ කල යුත්ත දැනගන්නා වූ ඥාන. එතකොට ඒ තමයි දෙවැනි වටය. එහෙනම් දෙවැනි වටය සකදාගාමි මාර්ග අනුගාමික පුද්ගලයාගේ සිට අරිහත් මාර්ග අනුගාමික උතුමා දක්වාම විහිදෙනවා. වට දෙකයි. තුන්වන වටයේදී සියලු රාග දේශ මොහ නසමින් සියලු ස්කන්ධයන් පිළිබඳ නැත්නම් පංච උපාදාන ස්කන්ධය පිළිබඳ චන්දරාගයේ සහ මුලින්ම නැසූ උත්තරීතර අරිහතුන් වහන්සේ පහළ වෙනවා. උන්වහන්සේ ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය පිළිබඳ කල යුත්ත ඒ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් ඒ අනුගමනය කළ යුත්තේ මාර්ගය සියල්ල පූර්ණ කළා කල යුත්ත කළා කියලා දැනගන්නවා. කීනා ජාති උසිතම් බ්‍රහ්මචාරියන් කතං කරණියා නාපරං ඉත්‍යත්ථාති පජානාති කියන තැනට එනකොට දුක්ඛාරිය සත්‍ය පිළිබඳ කෘත ඥානය, දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳ කෘත ඥානය, දුක්ඛ නිරෝධාරිය සත්‍ය පිළිබඳ කෘත ඥානය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍ය පිළිබඳ කෘත ඥානය යන වශයෙන් තුන්වන වටේ කෘත ඥාන පහළ වෙනවා. සත්‍ය ඥාන හතරයි, කෘත්‍ය ඥාන හතරයි, කෘත ඥාන හතරයි, ඔක්කොම ඥාන 12යි. ඉමේසු චතුසු සච්චේසු එවං ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං
යථා භූතං ඥාන දර්ශනං සුවිසුද්ධං අහෝසි කියලා 12 ආකාර වූ වටතුනකින් සකස් වුණා වූ උතුම් වූ යථා භූත ඥාන දර්ශනය පහළ වෙනවා ඒ උතුම් වූ අරිහතුන් වහන්සේ තුල. එහෙනම් ඔන්න ඔය ආකාරයෙන් ඥාන දර්ශනයක් පහළ වෙලා පූර්ණ වෙනවා. ඒ ඥාන දර්ශනයේ මුල් කොටස සෝවාන් ඵලයේදී ඒ ඥාන දර්ශනයේ දෙවන කොටස සකදාගාමි මාර්ගයේ සිට අනාගාමි මාර්ග අවස්ථාව දක්වා සකදාගාමි මාර්ගයේ සිට අරිහත් මාර්ග අනුගාමික අවස්ථාව දක්වා ඒ ඥාන දර්ශනයේ අවසන් කොටස උතුම් වූ අරිහත් ඵලයේදී පූර්ණ වෙනවා. මේ ආකාරයෙන් වටතුනකින් යුක්ත ඥාන දර්ශනයක් පහළ වෙනවා 12 ආකාර. එවන්ති පරිවට්ටං ද්වාදස ආකාරං යථා භූතං ඥාන දර්ශනං සවිසුද්ධං අහෝසි යනාදී වශයෙන් උතුම් වූ අරිහත් ඵලය පූර්ණ වෙනවා. එහෙනම් ඔන්න ඔය ආකාරයෙන් තමයි උතුම් වූ චතුරාර්ය සත්‍ය ත්‍රිපරිවට්ටය දේශනා වෙන්නේ. අසිරිමත්ව බුදු පියාණන් වහන්සේ දා ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරමින් ඉසිපතන මිගදායේදී මේ අමා ධර්මයයි අති ගාම්භීර අන්දමින් දේශනා කළේ. ඒ උතුම් ධර්මය අසා 18 කෝටියක් දෙවියන් සහ බ්‍රහ්මයන් නිවනටපත් වෙනවා. මාර්ගඵල ලාභින් බවට පත් වෙනවා. ඒ පස් දෙනා වහන්සේගෙන් කොණ්ඩඤ්ඤ වප්පබද්දිය මහා නාම අස්සජී කියන උතුමන් වහන්සේලාගෙන් කොණ්ඩඤ්ඤ අපගේ ඒ උතුමන් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන ඉමස්මින්ච පනවියා කරනස්මින් බංජමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස විරජං වීතමලං ධම්මචක්කං උදපාදි යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. ඔය සමස්ත ඥාන දර්ශනයම පහළ වුණාට පස්සේ ඔය උතුම් චතුරාර්ය සත්‍ය ත්‍රිපරිවට්ටයෙන් අසා දැනගත්තට පස්සේ උන්වහන්සේට උතුම් වූ ඒ ඥාන දර්ශනය පහළ වුණේ ඒ සෝවාන් මාර්ගඵලය පහළ වුණේ උන්වහන්සේ යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියන ඒ න්‍යාය ධර්මය අවබෝධ කරගත්තේ. එහෙම නැතුව ඇති වෙච්ච යමක් ඇති වෙච්ච තැනම නැති වෙනවා වගේ ලදපොළද කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ චතුරාර්ය සත්‍ය ගාම්භීර චතුරාර්ය සත්‍යයි. මෙතන තියෙන්නේ පටිසමුප්පාදේ උදාව සහ නිරෝධයයි. මෙතන තියෙන්නේ සියලු ධර්මයන්ගේ උදේ සහ වාය කියන ලක්ෂණ දෙකයි. මෙතන පවතින්නේ මිච්ඡා පටිපදාව සහ සම්මා පටිපදාවයි. මෙතන තියෙන්නේ අවිජ්ජාව නැමැති හේතුව නිසා උදාවන්නා වූ දුක්ඛ ස්කන්ධය අවිජ්ජාව නැමැති හේතුව දුරු කිරීමෙන් සහ මුලින්ම නිරෝධ කළ හැකි කියන න්‍යාය ධර්මයයි. එහෙනම් ඒ උතුම් න්‍යාය ධර්ම අවබෝධයෙන් යුක්තව උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා වූ දෙවියන් සහ මනුෂ්‍යයන් එදා බොහෝ ප්‍රමාණයක් ඒ අමා නිවනින් සැනසුණා. උතුම් වූ නිවන් මාර්ගඵලයන්ටපත් වුණා. ක්‍රමානුකූලව උන්වහන්සේලා මේ සසර දුක අවසන් කරමින් ඒ සදාතනික අජරාමර මහා නිවනින් සැනසුණා. එහෙමනම් ඒ අසිරිමත් වූ ශ්‍රී සද්ධර්මය එදා අපගේ බුදු පියාණන් වහන්සේ ඉසිපතන මිගදායේ සිට දේශනා කරද්දී අයංච දසසහස්‍රී ලෝක ධාතු සංකම්පි සම්පකම්පි සම්පවේදී අප්පමාන උලාරෝ ලෝකේ අප්පමාන උලාරෝ භාසෝ ලෝකේ පාතුරහාසි අතික්කම දේවානන්ද දේවානු භාවන්ති යනාදි වශයෙන් චක්‍රාවාට දසදහසක් කැළඹිලා ගියා. බෙහෙවෙන් කැළඹිලා ගියා. කැළඹෙමින් ගුගුරවා ගියා. තථාගතයන් වහන්සේගේ අති උත්තරීතර පාරිශුද්ධ ශීර්ෂ මණ්ඩලයෙන් නැගුණා වූ ඒ ශවණක් රශ්මිය නීලපීත ලෝහිතෝදාත මාංජේෂ්ඨ ප්‍රභාස්වර යනාදි වශයෙන් වර්ණයන්ගෙන් යුක්ත ඒ ශවණක් රැස් දසදහසක් චක්‍රාවාට එකලු කරමින් ඒ සියලු චක්‍රාවාට වල හිටි දෙවියොත් බ්‍රහ්මයොත් අභිභවමින් අප්‍රමාණ ආලෝකයක් වශයෙන් පැතිර ගියා. එහෙනම් ඒ බඳු මහා විස්මයජනක ආශ්චර්යමත් දේශනාවක් තමයි එදා ඉසිපතන මිගදායේදී අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුනේ. අපි ඒ උතුම් අමා ධර්මයයි මේ හැකි පමණින් විවරණය කරමින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ත්‍රිපරිවට්ටය දේශනා කළේ. මේ ධර්මය හොඳින් අසා අවබෝධ කරගන්නට අවශ්‍ය ධර්මයයි. ඔබ සියලුම දෙනා මම විශ්වාස කරනවා ඊට උනන්දුවෙන් ඒ ධර්මයට කන් දෙන්නට ඇති. මේ දේශනාව පටිගත වුණා වගේම මේ දේශනාව තවත් බොහෝ දෙනාට අනාගතයේ ප්‍රයෝජනෙ පිණිස පවතිවා කියන ප්‍රාර්ථනාවත් අප තුළ පවතිනවා. එහෙමනම් සියලුම දෙනා අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕන. මේ උතුම් ඥාන දර්ශනය තම තුලත් පහළ කරගෙන මේ ත්‍රිපරිවට්ට වූ ද්වාදසාකාර වූ යථාභූත ඥාන දර්ශනය පහළ කරගෙන මේ භයානක घोर කටුක සංසාර දුකින් සදහට මත මිදී ඒ සදාතනික වජරාමරු අමා මහා නිවනින්ම සැනසෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඕන. ඒ අදිෂ්ඨානය ඇති කරගෙන කවුරුත් එක හඬින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු.